අද මේ බැරෑරුම් තත්ත්වය ගැන මම දන්නේ දේශපාලන ભેදයකින් පොඩ්ඩක් එහෙට ගිහිල්ලා මම කැමති රජයට පෙන්눔 කරලා දෙන්න ඔවුන් කල යුත්තේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් අපි තේරුම් ගන්න ඕනේ සභාපතිතුමනි පාර්ලිමේන්තුවේ මොනවා කිව්වත් කොච්චර නීති රීති දැම්මත් කොච්චර ගැසට් ගැහුවත් වෙළඳ පොළ මේ පාර්ලිමේන්තුවට පාලනය කරන්න බෑ. ජනාධිපතිවරයාටත් ආමි කමාන්ඩර්ටත් වෙළඳ පොළ පාලනය කරන්න බෑ. උදාහරණ කීපයක් දෙන්න. හාල් මිලට ගැසට් ගහලා දැන් කියන්නේ 98යි කියලා. ලේබල් එක 98යි. හැබැයි කී මේ මොනවාද නාඩු 125යි 30යි සම්බා 160යි 70යි කීරි 220යි 230යි. එතන මේ ගැසට් ගහිල්ලෙන් ඇති වැඩක් නැහැ. කිව්ල එකෙන් ඇති වැඩක් නැහැ. සීනි මිලත් එහෙමයි. පොල් මිලත් එහෙමයි. නමුත් අද කතා කරන්නේ ඒ සම්බන්ධයෙන් නෙමෙයි. අද කතා කරන්නේ මේ ඩොලර් අර්බුදයේ සම්බන්ධයෙන්. දැන් මම අහගෙන මගේ මිත්‍ර දයාසිරි මන්ත්‍රීතුමා ඇමතුමා කිව්වා මේ ඩොලර් අර්බුදයට හේතුව තමයි මේ අපනයනය කරන කට්ටිය ඔවුන් උපය ගන්න ඩොලර් ලංකාවට ගේන්නලු. මේ ලොකු අපනයනකරුවෝ නමකුත් කිව්වා කොම්පැනි එක මම නම කියන්න සූදානම් නැහැ. ඒව හිර කරගෙන ඉන්නවා. හැබැයි බංග්ලාදේශය වගේ රටවල් එහෙම කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා බංග්ලාදේශය වගේ රටවල් වලට ලොකු සංචිත ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේ එහෙම සංචිත නැහැ කියලා. ඔහු මහ බැංකුවෙන් ඉල්ලීමක් කරා කරුණාකරලා අලුත් නීති හදලා මේ විදේශ විනිමය උපය ගන්නව ලංකාවට ගේන්න කියලා බල කරන්න කියලා. ඒකට වාසුදේව කරු ඇමතුමා කිව්වා ඔව් මේ විදේශ විනිමය පාලන පනත වෙනස් කරේ ගිය ආණ්ඩුව ඒ නිසා මේක ඒ කට්ටියගේ වැරද්දක් කියලා. හැබැයි ඇත්ත කතාව මොකද්ද? IMF ආටිකල් 8 කියන එක යටතේ අපනයන ආනයන කරන පුද්ගලයන්ගේ ඒ ඉපයීම් මොන බැංකුවේ තියා ගන්නවද කියන එක දේශීය වශයෙන් ජාතික නීති දාන්න බෑ IMF agreement ආටිකල් 8 එක යටතේ. අන්ද කරන්ට් account ජංගම ගිණුමේ. ඒ කෙසේ වෙතත් සමහර රජවල් විටින් විට ඒවා වෙනස් කරනවා. අපේ හිටපු රවි කන්නනායක මුදල් ඇමතිවරයාත් යම්කිසි අවස්ථාවකදී ඒ වෙනස් කිරීම කරා. දැන් ඇත්ත කතාව තමයි අද ගැසට් 3ක් ගහලා තියෙනවා මේ සම්බන්ධයෙන්. එකක් තමයි එහෙමත් නැත්නම් නියෝග මහ බැංකුවේ පෙබරවාරි 18 වෙනිදා ගැසට් එකක් ගහලා කිව්වා අපනයනකරුවෝ තමන්ගේ ඉපයීම් දවස් 180ක් ඇතුලේ ලංකාවට ගේන්න ඕනේ. ගෙනල්ලා දින 14ක් ඇතුලේ ඒකෙන් 125ක් රුපියල් වලට මේ පරිවර්තනය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒක අප්‍රේල් මාසේ 16 වෙනිදා වෙනස් කරලා කිව්වා නෑ 10%ක් ඒ ආකාරයට පරිවර්තනය කරොත් ඇති දින 30ක් ඇතුලේ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ මැයි මාසේ 28 වෙනිදා තවත් රෙගුලාසියක් ගහලා කිව්වා අපි අර පළවෙනි කියපු තැනට ඒ කියන්නේ 125ක් පරිවර්තනය කරන්න ඕනේ කියලා කිව්වා. එතකොට දැන් ඒ නීතිය තියෙනවා. එතකොට රජයේ ඇමතිවරු කියනවා නම් බලන්න මේකයි හේතුව කියලා. අත වශයෙන් මේක නෙමෙයි හේතුව. එහෙමනම් අපි හේතුව මොකද්ද කියන එක මේ අවස්ථාවේ දීර්ඝ මට විශ්ලේෂණය කරන්න අවශ්‍ය නැහැ. නමුත් මම නැවතත් කියන්නේ ඔය නීති මොනවා තිබ්බත් ඇත්ත වශයෙන්ම වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ ඒ නීතිවලට අනුකූලව නෙමෙයි 100%. අපි අද බලමු සභාපතිතුමා ඩොලර් වෙළඳපොලේ අද මොකද වෙන්නේ කියලා. අද නීතිමය තත්ත්වය තමයි TT ඩොලර් ගැනුම් මිල 198යි විකිණුම් මිල 203යි මහ බැංකුවේ වෙබ්සයිට් එකට අනුව. අන්තර්බැංකු හෝමාරු වල ලිමිට් එකක් දාලා තියෙනවා ඩොලර් ගන්නවත් විකුණන්නවත් බෑ රුපියල් 200ට වඩා. ඒ කියන්නේ වැඩිම යන්න පුළුවන් රුපියල් 199යි 799යි. හැබැයි අද මහ පොළොවේ ඩොලර් ඔය ගණන් වලට නැහැ. දැන් ඉකොනොමි නෙක්ස්ට් කියන කවුරුත් කියවන මේ නිවුස් පේපර් එකේ වෙබ් නිවුස් පේපර් එකේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඔවුන් කෝට් කරනවා එක බැංකු මැනේජර් කෙනෙක්. ඔහු කියනවා we cannot accommodate the request for LCs, they can letters of credit. So we have to ration them. There is no regulation, but we are forced to do it. ඒ කියන්නේ මොකක් හරි ආනයනය කරන්න LC එකක් ඕපන් කරන්න
බැංකුවකට ගිහිල්ලා ඉල්ලීමක් කරාම බැංකුව කියනවා අපිට බෑ කියලා කරන්න. අපි ඒක රැෂන් ක්‍රමයට තමයි කරන්න කියලා. මං හිතන්නේ නෑ 1977ට කලින් මෙහෙම දේවල් වුණාට පස්සේ මෙහෙම දෙයක් කිසිදාක මේ රටේ වෙලා තියෙනවා කියලා. ඔබතුමාට මම වගකීමෙන් කියනවා සමහරු මට කතා කරනවා. කතා කරලා කියනවා මන්ත්‍රීතුමා මට උදව් කරන්න. මං කිව්වා මොකද්ද වට වෙන්න ඕන? බලන්න මගේ කන්ටේනර් දෙකක් තියෙනවා වරායේ. මගේ සල්ලි වලින් මම ඩොලර් ඉල්ලනවා මගේ බැංකුවෙන්. මගේ බැංකුව මට කියනවා මට ඩොලර් දෙන්න විදියක් නැහැ. ඔයා වෙන කොහෙන් හරි හොයා ගන්න කියලා. එතකොට එයා මොකද්ද කියන්නේ? කොහෙන්ද අපි ඩොලර් ගන්න කියලා. දැන් ඩොලර් එකේ ඇත්ත වටිනාකම කීයද? මහ බැංකුව කියනවා මම ඒකට පස්සේ එන්නම්. ඊට අමතරව මහ බැංකුව දැන් කියනවා පුද්ගලිකාංශයට ගිහිල්ලා කරුණාකරලා පිටරටවල් වලින් ඩොලර් ණයට ගන්න කියලා. මොකද ආණ්ඩුවේ ඩොලර් ණයට ගැනීමේ ගැටලුවක් තියෙන නිසා. දැන් ජූනි 8 වෙනිදා රෙගුලාසියක් නිකුත් කළා කිව්වා සභාපතිතුමනි මේ zero cost swap එකක් යටතේ. එහෙමත් නැත්නම් ඒ Tamanට පුළුවන් නම් ණය පිටරටින් අරගෙන මේ හෙජ් කිරීමක් ගැන මේ කතා කරන්නේ. ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ් කියන රජය විසින් ඩොලර් වලින් නිකුත් කරන ඒ සංවර්ධන බැඳුම් කර ලංකාවේ බැංකු වලින් ගන්න පුළුවන් ඒවා ගන්න කියලා හෙජ් එකක් හැටියට. හැබැයි මම දන්නේ නැහැ කාට හරි උත්තර දෙන්න පුළුවන් පස්සේ මේ zero cost swaps යටතේ කොච්චර පුද්ගලිකාංශය පිටරටින් ඩොලර් වලින් එහෙමත් නැත්නම් මේ යුරෝ වලින් යෙන් වලින් ණය ගත්තද කියලා. දැන් අපි දැක්කා ඉතාමත්ම බරපතල නිවේදනයක්. මේ khනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඔල්ගා මැතිතුමිය කියලා තියෙනවා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට ගිහිල්ලා කරුණාකරලා කොහෙන් හරි ඩොලර් බිලියනයක ණයක් ගන්න කියලා. ඒවා අන්සොලිසිටඩ් ණය. මොකද ඔවුන් නිල වශයෙන් චීනටත් ජපානටත් ගියා ඔවුන්ව රිෆියුස් කරා කියලා. ඒ නිසා මම මේක ඊයේ මුදල් ලේකම්තුමාගෙන් ඇහුවා මුදල් කාරක සභාවේදී. පෙරේදා. එතුමා කිව්වා සාමාන්‍යයෙන් පෙට්‍රෝලියම් එකට ණය දෙන්නේ මහජන බැංකුවෙන් තමයි. ලංකා බැංකුවෙන් උත් දෙනවා. නමුත් අපි කවුරුත් දන්නවා අද ඩොලර් අර්බුදයක් තියෙනවා. ඒ නිසා අපි කිව්වා පුළුවන් තැනකින් ගන්න කියලා. මගේ මේසට ආවා ප්‍රොපෝසල් 6ක් හරි 7ක්. මං කිව්වා එව්වා ඒ කණ්ඩායම කමිටුවක් පත් කරලා කමිටුවට මේවා සමාලෝචනය කරලා එක්කෙනෙක් තෝරගන්න කියලා. මේ අවස්ථාවේදී මම කියන්නේ නැහැ එහෙම දෙයක් නොකළ යුතුයි කියලා. මොකද එවැනි තත්ත්වයකට මේ රට තල් වෙලා තියෙන නිසා. මොකද පෙට්‍රෝලියම් එක කියනවා ඔවුන්ට තියනවා කියලා මහජන බැංකුවේ පොලිය ගෙවන්න ඩොලර් බිලියන 2ක ණය වාරිකේ ණයට පොලිය ගෙවන්න 5.5 ගන්න. ඔවුන්ට ගෙවා ගන්න විදියක් නැහැ කියලා. ඉතින් ඒ නිසා අපිට මේ අන්සොලිසිටඩ් බිඩ් වලින් සල්ලි ගන්න ඇරෙන්න වෙන විකල්පයක් නැහැ කියලා. මමත් බැංකුවක කාලයක් බහණ්ඩාකාරික ට්‍රෙෂරර් හැටියට හිටියා. මගේ බෝඩ් එකෙන් මට එක දෙයක් කියලා තිබුණා. ඒගොල්ලෝ කිව්වා හර්ෂා ඔයාට ඒ ඊමේල් නයිජීරියාවෙන් නොයෙකුත් තැන් වලින් කියයි මං අඩු පොලියට ණය දෙන්න සූදානම්. ඩොලර් මිලියනයක් මිලියන් 100ක්. ඒ ඊමේල් වත් අරින්න එපා. ඔය කළු සල්ලි සුදු කරන මනි ලොන්ඩරි කාරයෝ මේ කුඩු සල්ලි තමයි ඕවා එන්නේ. අපේ බැංකුව ඕවට සූදානම් නැහැ එකඟ වෙන්න කියලා. ඉතින් රටක් හැටියටත් අපිට මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් ගම්මන්පිල මැතිතුමා කිව්වා මහ බැංකුව ඔහුට කිව්වා කියලා බැංකු පද්ධතිය කඩන් වැටෙන්න යනවා ආර්ථිකය කඩන් වැටෙන්න යනවා එහෙම වුණොත් විශාල ව්‍යසනයක් වෙනවා ඒ නිසා තෙල් මිල ඉහළ දාන්න ඕනේ කියලා. නමුත් ගරු සභාපතිතුමනි මම දන්න දේ මම මේ විශ්ලේෂණය කරන දේ මට තේරෙන්නේ මේ ආර්ථික අර්බුදය තෙල් මිල ඉහළ දාමීමෙන් බේර ගන්න බෑ. ඒක එක කොටසක් විතරයි මේ අර්බුදේ. 2019 කරපු බදු වෙනස් කිරීම අපේ මතය තමයි ඒ බදු වෙනස් කිරීම සහ ඒ අලුතෙන් පටන් ගත්ත නව ආර්ථික මොඩලය එමත් නැත්නම් කබීර් අමතුමා කලින් කතා කරා MMT modern monetary theory ඒ කියන්නේ මේ වැඩියෙන් මුදල් වෙළඳපොළට සැපයීම සමහරු කියනවා මුදල් අච්චු ගැසීම කියලා. එහෙමත් නැත්නම් මහ භාණ්ඩාගාරයේ බිල්පත් සහ බැඳුම් කර තමන්ගේ බැංකුවෙන් භාණ්ඩාගාරයට ණයක් හැරිය දෙනුවට වෙනුවට මහ බැංකුව විසින් නිර්මාණය කරලා දෙන මුදල්. ඊට පස්සේ මනි මල්ටිප්ලයර් කියලා එකක් තියෙනවා. බැංකුව වලින් පුණුවන් ඒ මහ බැංකුවෙන් රුපියලක් එළියට දැම්මොත් බැංකු පද්ධතිය හරහා එක 10කින් වැඩි වෙනවා. දැන් රුපියල් 10ක් වෙනවා. බැංකුවෙන් රුපියල් බිලියනයක් මහ බැංකුවෙන් අපි කියනවා අච්චු ගහනවා කියලා නිර්මාණය කරොත් රුපියල් බිලියනයක් බැංකු පද්ධතිය හරහා මේක රුපියල් බිලියන 10ක් වෙනවා.
එවැනි ක්‍රමවේද මම නම් කියන්නේ ඔකට මැජික් මනි ට්‍රී කියලා. ඒ රුපියලට දැඩි බලපෑමක් ඇති වෙලා තියෙනවා. පීඩනයක් ඇති වෙලා තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් සැරිසරන නිසා. ඒ නිසා member, you have 2 more minutes. අනේ can I get 2 more minutes? මේ අපේ ඉම්තියාස් මහත්මයා just additional 2 minutes. හරි. 2019 තිබෙන රුපියල 2023 අද රුපියල් 200ද එහෙම 203ද මං කිව්වා ගැසට් මිලට මහ පොළොවේ මේ ඩොලර් විකිරෙන්නේ නැහැ කියලා. දැන් බලන්න අද මේ දැන් බ්ලැක් මාකට් එකේ ඩොලර් මිලදී ගන්න රුපියල් 212යි. ඩොලර් විකුණන්නේ රුපියල් 216ට. හරි. හැබැයි නිවාඩ් කබ්‍රාල් ඇමතිවරයා දැන් කලින් කිව්වා සමහරව හිතනවා මේ රුපියල පිරෙන්නේ මේ ස්පෙකියුලේටිව් නිසා කියලා. හැබැයි ඉදිරියේදී විසඳුම් දෙනවා කියලා. ඔහු හැමදාම කියනවා රුපියල 185ට ශක්තිමත් කරනවා කියලා. අද නීතිමය මූල්‍ය වෙළඳපොළේ ඩොලරය ගනුදෙනු වෙන්නේ කොහොමද කියලා මං කියලා මේක නවත්තන්න. දැන් පැයකට කලින් මං චෙක් කරා. අද ඩොලර් ස්වැප් එකක් යන්නේ 2 months ඍණ 540ට. ඒ මොකද්ද ඒකෙන් කියන්නේ? ඒ කියන්නේ රාජ්‍ය බැංකු ඉන්ටර්බැංක් මාකට් එකේ අන්තර් මූල්‍ය වෙළඳපොළෙන් රුපියල ඩොලරක ගන්නවා 199.99ට. ඒ ගන්නේ ස්වැප් ගිවිසුමකට අනුව. ඒ ස්වැප් ගිවිසුමේ කියනවා තව මාස දෙකකින් ඒ කියන්නේ අගෝස්තු මාසේ 23 වෙනිදා ඒ ඩොලරය නැවත අර අද මට විකුණපු කෙනාට රුපියල් 194.50ට විකුණනවා කියලා. ඒ කියන්නේ ඊළඟ මාස දෙක ඇතුලේ මේක රුපියල් 5කින් රුපියල් 5.40කින් අධි ප්‍රමාණ වෙයි කියලා රුපියල. මං කල්පනා කරන්නේ මේක කොච්චර තාර්කිකද. ඊයේ රාජ්‍ය බැංකුවක් මේ වගේ ඩොලර් ස්වැප් එකක් කරා ඍණ 1800ට. ඒ කියන්නේ ඕන් ගත්තා ඩොලර් 199.99ට ගිවිසුම තමයි පොරොන්දුව තමයි 2022 ජූනි මාසේ 22 වෙනිදා ඒ ඩොලර් එක රුපියල් 181.79ට නැවත විකුණනවා කියලා. ඒ කියන්නේ තව විදියකින් බැලුවොත් ඒ ඩොලර් එක ණයට ගත්තේ 109ක පොලියට ලංකාවේ ඇතුලේ ලංකාවේ ප්‍රධාන බැංකුව. කවුද විශ්වාස කරන්නේ ගරු සභාපතිතුමනි රුපියල 182ට ශක්තිමත් වෙයි කියලා ඊළඟ මාස 12දී. අද රුපියල් 216 නම් ඩොලර් එක 182කට ශක්තිමත් වෙන්න මොකද්ද රජයේ තියෙන වැඩපිළිවෙල? අපි හිතමු රුපියල් 216ට මේ ගානටම තිබ්බා කියලා තව අවුරුද්දක් වෙනකන්. එහෙනම් මේ බැංකුවට මොකද්ද කරන්න සිද්ධ වෙන්නේ අවුරුද්දකින්? වෙළඳ පොලෙන් ගන්න වෙනවා ඩොලරය රුපියල් 216 ගානේ. ඊට පස්සේ සෙටල් කරන්න වෙනවා අර පුද්ගලික බැංකුවට රුපියල් 182ට. ඒ කියන්නේ එක ඩොලරයකට රුපියල් 34ක් පාඩු වෙනවා. මේ බැංකුවේ තියෙන කාගේ සල්ලිද? භාණ්ඩාගාරයේ ලේකම්තුමාගේ සල්ලිවත් වෙන කාගේවත් සල්ලි නෙවෙයි. මේ මහ ජනතාවගේ සල්ලි. මේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා Honorable member, you have 1 more minute, please wind up. Thank you. පනතක් සම්මත කරලා මේ 100% ගැරන්ටි එකක් තියෙන National Savings Bank එකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පමණයි. අනිත් සියලු බැංකු වලට තියෙන සාමාන්‍ය ඩිපොසිට් ඉන්ෂුරන්ස් එක. මම වග කියන മന്ത്രിවරයෙක් හැටියට මම කැමති නැහැ මිනිස්සු බය කරන්න. මම මෙතන කියන්නේ මේ යථාර්ථය පිළිබඳව වහාම තීරණයක් ගන්න. මොකද බැංකු පද්ධතිය සෑහෙන අර්බුදයකට ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා මට විනාඩියක් තියෙන නිසා මම මේක අවසන් කරන්නම්. කරුණාකරලා තේරුම් ගන්න මේ ප්‍රශ්නේ අතිශයින් බැරෑරුම්. බොරු දත්ත පෙන්නලා එහෙම නැත්නම් අපි තමයි හොඳටම කරේ කියලා ගොඩේ එන්න කිසිම හැකියාවක් නැහැ. දීර්ඝ කාලීව තියෙන එකම එක විසඳුමයි. ඒ තමයි අපේ අපනායන ආදායම වැඩි කරගන්න රට ලෝකෙට එකතු කරන එක. නමුත් කෙටි කාලීනව I'm going to stop. අපිට ඩොලර් අවශ්‍යයි. කාගෙන්ද කොහෙන්ද? ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක් ගන්නවා හෙට අනිද්දා. බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක්. IMF එකෙන් ඩොලර් මිලියන 700ක්. හමන්නේ කෙටි කාලීන. නමුත් හැබැයි අවුරුද්දකට ඩොලර් මිලියන 7800ක ගෙවීමක් තියෙනවා. ඒ නිසා මම කියන්නම් කර යුතු දේ දැන් කළ යුතු දේ තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න. Restructure your debt. ඊට පස්සේ මාස 36කින් පොලි ගෙවන එකත් වාරිකය ගෙවන එක මාස 48කින් ප්‍රමාද කරගන්න. ඒකට IMF එකට යන්න. ඒක තමයි ඔබට තියෙන එකම විකල්පය මේ අවස්ථාවේ.